අමෘත TV. මුලා වුණත් විවර කරන්නට කාලයයි මේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ඨි ඵල සච්චි කිරියාය සංවත්තන්ති කතමේ චත්තාරෝ සත්පුරිස සංසේයෝ සත් ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්තියා ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ඨි ඵල සච්චි කිරියාය සංවත්තන්ති. සදාන්ත කාර්මික සුපිනා. දැන් අද පටන් දින 3ක් පුරාවට අපි උත්සාහ කරන්නේ මේ මනුෂ්‍යභාවයේ තුලදීම බුද්ධෝත්පාද කාලයක් පවතින මේ කාලවකවානුව තුල එම බුද්ධෝත්පාද කාලයේ මිනිස්සෙකුට ළඟා කරගන්නට පුළුවන් ඒ උත්තරීතර මනුෂ්‍ය ධර්මතාවයන් ඇති කර ගැනීම උදෙසා තමන් අනුගමනය කළ යුත්තේ කිනම් ප්‍රතිපදාවක්ද කියන කාරණය පිළිබඳව දැනගත් ඒ සඳහා කළ යුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද කියලා දැනගන්න. ඉතින් සම්මා සම්බුද්ධත්වයට එළඹෙන අප ලෝතුරා ශාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කර දක්වනවා මම බුදු වීම සඳහා කළ යුත්ත කළා නොකළ යුත්ත අත්හැරියා. මේ දෙකම තනියෙන් මම අවබෝධ කළා. හරි. ඒ කියන්නේ කළ යුත්ත කරා නොකළ යුත්ත අත්හැරියා. ඒ දෙකම තනියෙන් දැනගත්තා. දැන් අපිට එහෙම වුණාවක් නැහැ. තනියෙන් දැනගන්නේ බුදු කෙනෙක් පමණයි. බුදු කෙනෙක් එසේ තනියෙන් දැනගෙන කළ යුත්ත මෙයයි අත්හල යුත්ත එහෙම නැත්නම් නොකළ යුත්ත මෙයයි කියලා පැහැදිලිව ධර්මයේ තුල දේශනා කරලා තිබෙනවා. දැන් අපිට තිබෙන්නේ එතකොට ඒ ටික අහලා තේරුම් අරගෙන කියලා දෙන විදිහට කළ යුත්ත කරමින් අත්හල යුත්ත අත්හරින්න. හරිද? අභිඥාතං අභිඥේයං භාවේ තබ්බංච භාවිතා පහතබ්බංච පහිනං තස්මාහි බුද්ධෝස්මි. මේ බුද්ධත්වයේ කියන එක ලැබුවේ කොහොමද? කොහොම ඔය කියන විදිහට දැනගත යුත්ත දැනගත්තා. කල යුත්ත කළා අත්හල යුත්ත අත්හැරියා. ඒ හින්දා බුදු වුණා. එනිසා මේ ලෝකේ සියල්ලෝ ඒ தත්වයෙන් තමයි මේ නිවන සාක්ෂාත් කිරීම සිද්ධ කරන්නේ. අපි මුලින්ම දේශනා ආරම්භයේදී වෙලා කිව්ව පැහැදිලි කරා මේ ගමන ඒකාන්ත කොට පැහැදිලි කරන්නේ මේ ආත්ම භාවය තුළදීම ඒ නිවන ඇති කර ගැනීම සඳහා තමන් අනුගමනය කළ යුත්තේ කුමක්ද කියලා පැහැදිලි කරා. ඒතර නිවන් දැකීම කියන කාරණාව අනුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා නිවන් දැකීම යනු බුදු පසේබුදු මහරහත් යන මේ තුන්තරා බෝධියේ එක්තරා බෝධියකට පැමිණිලයි නිවන් දකින්න. ඊට මෙහා යමෙක් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ගයේ ඉන්නට පුළුවන්. ඒ මාර්ගය තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන්නේ. ඒක මාර්ගය.
ඉතින් මේ මාර්ගය තුල ඉන්න කෙනා ඒකාන්ත වශයෙන් හරියට ගඟට වැටුණු කෙනෙක් වගේ කියලා කියනවා මේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන தත්ත්වයන්ටපත් වෙච්ච අය. හේතුව ගඟට වැටුණු කෙනා ඒකාන්තයෙන් මොකද වෙන්නේ? ගඟේ පහළට නිකම්ම යනවද නැද්ද? යනවා. ගඟේ පහළට ගිහිල්ලා මුහුදට වැටෙන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මෙසේ මේ මාර්ගයට පිවිසිච්ච කෙනා ඒකාන්තයෙන් නිවනටපත් වීම අනිවාර්ය කාරණාවක් වෙනවා. ඉතින් එසේ වුවත් නිවන් දැක්කා කියලා කියන්නේ නිවන් දැකීම සිද්ධ කරලා තියෙනවා, මාර්ගයට පිවිසීම කරලා තියෙනවා සෝවාන් අය, සකදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය. හැබැයි පරිපූර්ණ වශයෙන් නිවන ලබලා නැහැ රහත් වෙන කම. එතකොට මේ නිවන් දැක්කා අය නම්, නිවන්ට පිවිසිච්ච අය නම් බුදුවරු, පසේ බුදුවරු සහ මහා රහතු. ඉතින් එතනදී මේ බුද්ධ කියන වචනය පාවිච්චි කරනවා. එතකොට සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ. එතකොට රහතන් වහන්සේ බුදුද? රහතන් වහන්සේ බුදුද කියලා හිතුවා. රහතන් වහන්සේ කියන්නේ බුදුද? ඈ? නැද්ද? නෑ. රහතන් වහන්සේ බුද්ධ, ඒක තමයි සුත බුද්ධ. හරි. රහතන් වහන්සේ යනු අසා දැනගෙන ඒ අවබෝධයටපත් වෙන්නේ. සුත බුදු කියලා කිව්වේ අංගය. අසා දැනගෙන බුදු වෙන්නේ. හරි. එහෙනම් මේ යන්නේ මොකක් වෙන්නද? මොකද යන්නේ? අසා දැනගෙන බුදු වෙන්නයි යන්නේ. ඒක තමයි බුදු සරණ වෙනවා කියලා කිව්වේ. සම්මා සම්බුදුන් කවුරුත් සරණ කරගන්නේ නැහැ. පසේ බුදුන් කවුරුත් සරණ කරගන්නේ නැහැ. හරිද? ස්වයංභූ ඥානය ඒ දෙදෙනාට තිබෙනවා. හැබැයි රහතන් වහන්සේ සුත බුද්ධ කිව්වේ අසා දැනගෙන ඒ අවබෝධය දෙනවා. හරිද? එහෙනම් ඒ වැඩේ තමයි මෙතෙන් දැන් සිද්ධ කරන්න දෙන්නේ. අහලා දැනගෙන ඒ බුද්ධ ඥානයන් බඩවා ගැනීම. එහෙනම් ඒකට අවශ්‍ය මඟ කියා දීම පමණයි අපේ කාර්ය. ඒ අසා දැන ගැනීමත් ඒ අනුව භාවිතා කිරීමත් කාගේ කාර්යයක්ද? තමන්ගේ කාර්යයක්. එතකොට හරියට ඒක අහලා දැන ගැනීම තමයි මේ දින තුන ඇතුළත කරන්න ඕනේ. ඒ වගේම අවශ්‍යම පුහුණු කිරීම ටික සිදු කරනවා. ඒ පුහුණු කිරීමේ ආකාරයෙන් සිදු කර ගැනීමත් කළ යුතු වෙනවා. හොඳයි. දැන් එතකොට මොනවද අහලා දැනගන්න ඕනේ? දැන් අහලා දැනගන්න ඕනේ කියලා න්යාය. මොනවද අහලා දැනගන්නේ? මොනවද අහගන්න ඕනේ කියලා ඈ? මොනවද අහන්න ඕනේ? මොකද? කලයුත්තත් අහගන්න ඕනේ, නොකලයුත්තත් අහගන්න ඕනේ. ඒක හරි. ඒක තමයි අහගන්න ඕනේ. බුදුනේ කොහොමද කියලා බුදුහාරු වදාළේ? කලයුත්තක් තිබෙනවා කරන්ට අත්හලයුත්තක්. ඒ කියන්නේ නොකලයුත්තක් තිබෙනවා. ඒක අත්හරින්න ඕනේ. දැන් අත්හලයුතු දේ මොනවද කියලා දැන් දැනගන්න ඕන. කලයුතු දේ මොනවද කියලා ඒකත් දැනගන්න. ඒ දෙකම දැනගත්තට වැඩක් නැහැ. මොකද වෙන්න ඕනේ? අත්හලයුත්ත හරින්නත් ඕනේ, කලයුත්ත කරන්නත් ඕනේ. එතකොට වැඩි සිද්ධ වෙයි. එතකොට දැන් ඕකෙදී වැඩියෙන් දෙන්නේ කලයුත්ත ඊටාම පොඩ්ඩයි, අත්හලයුත්ත ගොඩයි. එහෙනම් අත්හලයුතු දේ තමයි කියා දෙන්නේ. මේවා අතහරින්න. හරිද? කලයුත්ත ඊටාම පොඩි වැඩක්. කලයුත්ත ඊටාම පොඩි වැඩක්. අත්හලයුතු දේ තමයි ඔය බෝධිසත්වයෝ සාරාංශක කල්පලක්ෂයක් තිස්සේම පෙරම් දම්පුරමින් කරගෙන ආනාද අත්හරින වැඩේ ඒකාත්මයයි කලයුත්ත කරේ. එතකොට බුදු වුණා. අනිත් ඒකාත්මයක් කලයුත්ත කරේ නැහැ. කලයුත්ත කරේ නැති හින්දා මොකද උනේ? බුදු වුණේ. කලයුත්ත කරන්න තියෙන පොඩි කාලයයි ඒකේ පොඩි කාලයෙන් කලයුත්ත කරා නම් වැඩේ හැරේ හැබැයි අත්හලයුත්ත ගොඩයි. ඒ නිසා දැන් තියෙන යන්නේ දෙක දැන ගැනීම. දැන් ඔතේදී අපිට මුලින්ම සිද්ධ වෙන්නේ නම් ඔය අත්හල යුතු පානවා මොනවද කියන එක හරියට දැනගන්න. හොඳයි. මොනවද ඒකට ඇත්තටම මේ අත්හරින්න ඕනේ කියලා කියන්නේ? මොනවද අත්හරින්න ඕනේ? දැන් ඕනේ නිවන් දකින්නනේ. දැන් එහෙම ඕනේ නැති අය ඉන්නවද? ඒතල ඒකක් දැනගන්න එපා. නිවන් දකින්න අපි කිව්වලු ඕනේ නැත දන්නේ නැහැ නේ කිව්වා. ඈ? ඕනේද නැද්ද? ඕනේ? ඕනි කියලා කියනවා. හොඳයි. ඕනේ නම් දැන් ඒක කරන්න වැඩ දෙකක් දැන් අපි
අඳුරගත්තා. කළ යුතු දේවල් තියෙනවා නොකළ යුතු දේවල්. කළ යුතු දේවල් මම කියා දෙන්නම්. නොකළ යුතු දේවල් මම කියා දෙන්නම්. මොකද දැන් ඔය දෙකම දැන් කවුද දැනගන්න ඕනේ? තම එක එකනාට අතාරින්න තියෙනවා එක එක જાති වෙන්න පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන් ඒක තම තමන් දැනගන්න ඕනේ තම තමන් කරන්න ඕනේ මොනවද තම තමන් ආත්හලෙන්නේ මොනවාද දැන් නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා ඉස්සලා දන්නවද කියන ප්‍රශ්නේ මට අහන්න වෙනවා දැන් කොලෙත්තරි නකලෙත්තරි මොකක් හරි කරගෙන ගියා කෙනෙකු කරගෙන ගිහලා දැන් වෙන දේ දැනගෙන ඉන්න බෑ දැන් මොකද්ද වෙන්නේ කියලා නේද මේ දේවල් අතාරින්න කියලා මම කියයි මේ දේවල් කරන්න කියලා මම කියයි එතකොට ඒව කරාන් පස්සේ ප්‍රතිඵලය මොකද්ද කියන එක මම මේ ආන්නේ. දැන් නිවන කියලා එකක් කතා කරනවා නේ ඕන කියලා කිව්වනේ. ඒක මොකද්ද කියන එක මම මේ ආන්නේ. ඉවදීම අවසරලවම කිව්වොත් ඔන්න ඔච්චරයි වැඩි. ඒ කියන්නේ උපත නතර වීමක්. හරිද? නිවන් දකින්නවා කිව්වා උපත නතර වෙනවා කිව්වා සසරින් එතර වෙනවා කිව්වා හරිද? මාර්ගඵල ලැබමින් තමන් එම මාර්ගයට පිවිසුනා කියලා කිව්වත් ඔය ඔක්කොම එකයි. හරිද? නිවන් දැක්කා කිව්වත් මාර්ගඵල ලැබුවා කිව්වත් සසරින් එතර වෙන්න ඕන කිව්වත් දුකෙන් අත මිදෙන්න ඕන කියලා ඔය විවිධ වචන වලින් කියනවා. කොයි වචනින් කිව්වත් අවසාන ප්‍රතිඵලය මොකද්ද? නැවත ඉපදීමක් නැත. ඒ සමයි බෝධිසත්වයෝ ප්‍රකාශ කරපු කාරණය බුදු වෙන්න පෙර ආතුවම අවසාන ආත්ම භාවයේ බෝධිසත්වයන් විදියට බිහි වෙනකොටම මහා මායා දේවී කුසින් අභීතව ප්‍රකාශයක් සිද්ධ කරනවා. මොකද ප්‍රකාශය මම මේ ලෝකයේ ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. ජේෂ්ඨයෙක් වෙනවා. අග්‍ර බවට පත් වෙනවා. මොකක් හින්දාද? ආය මන්ති මා ජාති නක්ති දානි පුනබ්බව. අග්ගවමස්මි ලෝකස්ස ජේතවමස්මි ලෝකස්ස සෙට්ටවමස්මි ලෝකස්ස ආය මන්ති මා ජාති නක්ති දානි පුනබ්බව කියලා. පුනර්භවයක් නැවත නැහැ. ඒ කියන්නේ නැවත උපතක් නැහැ. ඒ නිසා මම ලෝකයේම ශ්‍රේෂ්ඨයෙක්, ජේෂ්ඨයෙක්, අග්‍රයෙක් බවට පත් වෙනවා. එහෙනම් බුදු වුණා කියන්නේ අන්නේ කාර්ය සිද්ධ කළා. එහෙනම් ඒක හරි. ලෝටන කෙටියෙන් තමයි මම මේ කිව්වේ මේ කාරණා පැහැදිලි කරන්න නිතාම කෙටියෙන්. එතකොට උපත නතර කර ගැනීමයි අපගේ ඉලක්කය. පැහැදිලිද? එතකොට ඒ කාරණේදී මම පැහැදිලිවම කියන්න ඕනේ ඒ උපත නතර කර ගැනීමේ ක්‍රමවේදය අවබෝධයෙන් භාවිතා කොට ඒ පියවර අනුගමනය කිරීම සිදු කරලා නැත්නම් සැබෑ වශයෙන්ම ඔබ බෞද්ධයෙක් නම් නෙවෙයි. එනම් බුදු දේශනාවෙන් කියනවා නැවත අපායේ උප්පත්තියකට නොයා සුගතිගාමීත්වය සඳහා මාර්ගයට පිවිසිච්ච කෙනෙක් තමයි බෞද්ධයා වෙන්නේ කියලා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ ඒකේචි ධම්මං සරණං ගතාසේ ඒකේචි සංඝං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපාය. අපායේ යන්නේ නැහැ කියලා කියනවා තෙරුවන් සරණ ගිය අය. ඒ කියන්නේ බුදුන් සරණ කරගත්ත, දහම් සරණ කරගත්ත, සංඝුන් සරණ කරගත්ත. ඒ කියන්නේ ඒ තැන් තුන බුද්ධ, ධම්ම, සංඝ කියන මේ ස්වභාවයන් සරණ කරගත්ත අය සතර අපායට යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඒ අය ත්‍රිසං වෙලා උපදින්නේ නැහැ. හරිද? නැවත අසුර වෙලා උපදින්නේ නැහැ. ප්‍රේතයෙක් වෙලා උපදින්නේ නැහැ. නිරයට යන්නේ නැහැ. සතර අපාය කිව්වේ ඒක ත්‍රිසං, ප්‍රේත, අසුර, නිරය කියන සතර අපාය. එහෙනම් ඒ සඳහා නොයන බවට පත් වෙන්න පුළුවන් වුණා නම් ඔහු ඒ කියන්නේ සතර අපායේ උපත නතර කරලා නැහැ. සතර අපායේ ඉපදීම නතර කරලා. ඒ தත්වයටවත් අවම වශයෙන් පැමිණිච්ච කෙනෙක් තමයි බුදුන් වහන්සේ පෙන්වපු මාර්ගයේ ඉන්න කෙනෙක්. හරිද? ඔහුට කියන්නේ සෝතාපන්නයා කියලා. සෝතාපන්නයා කියලා කිව්වේ ඇත්තටම යාට කියන්නේ මේ ස්රෝතයට අහු වෙච්ච මොකක්ද? නිවන් ස්රෝතයට. නිවන් ගඟට වැටිච්ච කෙනා. එයා තමයි සෝතාපන්න. එයා ඒකාන්තයෙන්ම නිවන කරා යන්නේ. මම කිව්වා ගඟට වැටුණු කෙනා අනිවාර්යයෙන් මුහුදට යනවා වගේ. එයා අනිවාර්යයෙන් යනවා. එයා උපත නතර කිරීම දන්න කෙනෙක්. නතර කරලා දන්න. හැබැයි නිවන් දැකලා ඉවර නැහැ. ඇයි? සෝවාන් කෙනා ඇයි නිවන් දැකලා ඉවර නැහැ කියලා කියන්නේ? තව
කොටස් තියෙනවා කියන්නේ මොකක්ද තියෙන කොටද? නැවත උපදිනවද නැද්ද? උපදිනවා. දැන් අපි අපේ ඉලක්කය කරගත්තේ නැවත උපතක් නැති කර ගැනීම. ඒ නැවත උපතක් නැති කර ගැනීම නම් ඉලක්කය සෝවාන් වුණා කියලා උපත නැති කරලා නැහැ යා. හැබැයි උපත නැති කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. මොන ප්‍රමාණයකටද? සතර අපාය උපදින එක නැති කරලා. එයා සතර අපාය උපදින්නේ. හරිද? ඒක විශේෂ දක්ෂතාවයක්. ඒ හින්දා තමයි බුදුහාරෝ කියන්නේ යා සෝතාපන්නෙක් යා නිවනට පිවිසින මාර්ගයට වැටිච්ච කෙනෙක්. ඔහු නැවත උපදිනවා කියලා ධර්මයෙන් පැහැදිලිව කියනවා. ඔහු උපදින්නේ හැබැයි ආත්ම 7ක් උපදින්න පුළුවන් කියනවා. ආත්ම 7ක්. නතේ භවං අට්ඨමං ආදිනන්ති. ඔහු යන්නේ කියන්නේ නැවත 8 වෙනි ආත්මයකට නතේ භවං අට්ඨමං. 8 වෙනි ආත්මයකට යන්නේ නැහැ. ඒ කියන්නේ උපරිම 7යි 7 වෙනි ආත්ම භාවය තුලදී එහු ඉවර කරනවා. ඒ ආත්ම 7ක් දක්වා ඔහුගේ උපත නතර කරනවා. මේ සෝවාන් වුණාට කියන්නේ ආත්ම 7ක් දක්වා උපත නවත්තලා දෙන්නේ. එහෙම නැති කෙනෙක් උපදින වාර ගන්න තේරෙන්න කරන්න බෑ. කෝටි වාරයක් උපදීද? කෝටි දෙකක් උපදීද? කෝටි 3ක් උපදීද? කී වාරයක් උපදීද කියන්නේ දන්නේ නැහැ. ඒකට සෝවාන් කෙනා දන්නවා ආත්ම 7යි උපදීන්නේ. ඒකට ඊට එහාට තවත් මේ අතහැරීමේ පුහුණුව ඔහු භාවිතා කිරීම කරගෙන යනකොට ඔහුට පුළුවන්කම ලැබෙනවා ඊළඟට සකදාගාමී කියලා අපි ඔය ධර්මයේ තුල කතා කරන මාර්ග ඥානයට එන්න. එතකොට මොකද වෙන්නේ? ඔහු ආත්ම දෙකක් දක්වා උපත නතර කරගන්න. එතකොට ඒ ඔහු නිවන් අවබෝධ කරලා පරිපූර්ණ වශයෙන් නැහැ. මොකද ඔහු උපදිනවා. හරිද? එතකොට ඔහු තවදුරටත් භාවිතාවක යෙදෙන්න ඕනේ මේ ධර්මයේ. ඒ භාවිතා කිරීම තුළ ඔහුට මොකද වෙන්නේ? අනාගාමී කියන තත්ත්වයට එනවා. අනාගාමී වුණත් ආගාමී කියන වචනේම තේරුම නැවත ආගමනයක් නැහැ. නැවතීමක් නැහැ. හැබැයි එක අවස්ථාවක් මොකද? උපදිනවා. බ්‍රහ්ම ලෝක තලයේ උපදිනවා කියලා කියනවා. නැවත ඒමක් නැහැ. එතන එහාට ආයෙත් යන්නේ එතන ඉන්නවා. හරිද? එතකොට අනාගාමී වුණත් තාම උපත නවත්තලා නැහැ. ඒතර රහතන් වහන්සේ කියලා කියනවා ඒ අනාගාමී තත්ත්වයටපත් වෙච්ච කෙනාගේ භාවිතය තුළ ඇති වෙන ඥාණයට රහත් මාර්ග ඥාණයට විශ්ෙනවා. ඒ තුළ මොකද වෙන්නේ? නැවත එකදු උපතකටවත් යන්නේ නැහැ. හරිද? එහෙනම් දැන් ඔබ බෞද්ධයෙක් වෙන්නත් අවම වශයෙන් දැන් මොකද වෙන්න ඕනේ? ඈ? තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ ගියා කියන්නේ මොකද වෙන්න ඕනේ? අවම වශයෙන් සෝවාන් වෙන්න ඕනේ. එසේ නොවිච්ච කිසිවෙකුට උපාසක උපාසිකාව කියලාවත් බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළා නැහැ. එයාට කතා කරේ කොහොමද කියලා? ගහට්ට කියලා කතා කරේ ගිහි අය කියලා ඉවරයි කිව්වේ. ගිහියෝ කියලා කිව්වා. උපාසක උපාසිකාව කියන්නේ විසාකාව උපාසිකාව කිව්වා. අනේ ප්‍රතිපදාවනත් උපාසකයා කියලා කිව්වා. හැබැයි කොතන රජුවන්ද රජතුමනි කියලා ආමන්ත්‍රණය කරන්නේ උපාසක කිව්වේ නෑ කොහෙද? ඇයි? කොතන රජුව ඕම් විලායි කියන්නේ. හරි. ඒින්දා උපාසක උපාසිකා කියන්නේම උප කියන වචනේ තේරුම මොකද්ද? උප කියන්නේ ඈ දැන් සභාපති ඉන්නවා නේද? සභාපති ඉන්නවනේ. උප කියන්නේ උපසභාපති කියන්නේ ඈ අරයට වඩා පහළයි. ඒ කියන්නේ අරයට වඩා බලයෙන් අඩුයි. උපාසක උපාසිකා කියන්නේම භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසට වඩා බලයෙන් අඩුයි. ඒ ඥාණයෙන් ඒ ගුණයෙන් අඩු නිසාමයි උපාසක කියන්නේ. හේතුව ඒ අය ගමන නිමා කිරීමේ தත්ත්වයටපත් වෙලා නැහැ. හරිද? එතකොට ආමහම தත්ත්වයක් තමයි අපි දැන් මේ ඇති කර ගැනීම සඳහා උත්සාහ දරන්නේ. එතකොට දැන් තමන් කොහොමද දන්නේ කියන කාරණය මෙතනදී මූලිකව පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. මේ උපත නතර වුණා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕක. තමන් මොන භාවනා මධ්‍යස්ථානයක ගිහින් ඕන තැනක භාවනා කරන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන් නොබිය වහන්න ඕනි තමන් කොහොමද දන්නේ මේ කියන தත්ත්වය තමන්පත් වුණා කියලා. එච්චරයි මම අහන්නේ. ඒ කියන්නේ තමන් කොහොමද දන්නේ දැන් ඔය මාර්ගය තුල ගිහිල්ලා මාර්ගඵලයටපත් වුණා නම් තමන්ගේ ලැබෙන සාධක මොනවාද? ඕනම තමයි වෙන්නේ. මම කිව්වට හරියන්නේ නැහැ. මට කියන්න පුළුවන් නා දැන් ඔයා භාවනා කරා. ඔයා දැන් සෝවාන් වෙලා ඉන්නේ, සකදාගාමී වෙලා ඉන්නේ කියලා කිව්වහම පිළිගන්නවා. මම අහන්නේ ඕක. එච්චරයි. පිළිගන්නවද කියලා යහන්. පිළිගන්න පුළුවන්.
ඈ උන්තරම් බාහන කරන්න ගිහිල්ලා ඇතිනේ ඔය. බණ අහන්න ගිහිල්ලා ඇති. මොකද කවුද දන්නේ බණ අහනකොටත් සෝවන් වුණා කියලා බුද්ධ කාලේ කියන්නේ බණ අහන රහත් වුණා කියලා කියනවා. මේ කොහොමද? ඒ ඊටාම වැදගත් කාරණයක්. ඒකට ඒ හරියටම තමන් දැනගන්න ඕන. හරිද? එහෙනම් ඕකට තමන්ට සිද්ධ වෙනවා මේ උපත කියන්නේ මොකක්ද කියන එක නිවැරදිව තේරුම් කරගන්න. මොකද අපි යන්නේ මොකක් කරන්නද? උපත නැති කරන්න. එහෙනම් මේ උපත නැති වෙච්ච බව තමන්ට තහවුරු වෙන්න ඕනේ නේද? තමන්ට තහවුරු. ඒ උපත නැති වෙනවා කියන එක තහවුරු වෙන අවස්ථා හතරක් තමයි අර කිව්වේ. සෝවාන් ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, රහත් ඵලය. උපත නැති වුණාමයි කියලා ප්‍රත්‍යක්ෂ කරන අවස්ථා හතරක්. ඒ පියවර හතරක්. ඒක හරියට ලෙඩක් හොඳ වෙනකොට ලෙඩේ හොඳ වීම හොඳ වේගෙන යනකොට තමන්ට ඇති වෙන ලක්ෂණ ටිකක් වගේ. හරිද? දැන් අපි හිතමුකෝ උණක් තිබුණා කියලා. සරල උණ කියන ලෙඩක් හැදලා තියෙනවා. උණ හැදලා තියෙන කෙනාට මොනවා හරි බෙහෙතක් පාවිච්චි කරගෙන යනකොට තමන්ගේ මේ ශරීරයේ තියෙන උෂ්ණත්වය අඩු වෙනවා කියලා තේරෙනව නැද්ද? ඒ කියන්නේ ලෙඩේ හොඳ වේගෙන යනකොට තමන්ට මොකද වෙන්න ඕනේ? මොනවා හරි සාධක ටිකක් ලක්ෂණ ටිකක් තේරෙන්න ඕනේ. මේ වගේ අවස්ථා ටිකක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සෝවාන් වීම, සකදාගාමී වීම, අනාගාමී වීම කියලා. රහත් වෙනකොට පරිපූර්ණ වශයෙන්ම දාන්න. එතකොට දැන් ඒ සඳහා තමන්ට දැනුවත් වෙන්න වෙනවා මේ උපත කියන්නේ කුමක්ද කියලා. උපත යනු කුමක්ද? ඒතර උපත නතර වෙනවා කියන්නේ මොකක්ද කියලා තමන්ට එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. නම් උපත යනු කුමක්ද කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා දෙනවා. ඉතින් එක එක තැන්වල විවිධාකාරයෙන් කියලා දෙනවා. ඒකෙන් සාධාරණ ක්‍රමයක් තමයි පැහැදිලි කරන්න යන්නේ. උපත කියලා. දැන් මොකක්ද මේ උපදිනවා කියලා තමන් අඳුරගෙන ඉන්නේ මේ වෙන්නේ. ඒ වෙන දේ නවත්තන්න යන්නේ. උපදිනවා කියන්නේ මොකක් වෙනවා කියලා දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබේ. උපත කියන්නේ මොකක්ද? හේතුව නෙවෙයි දැන් ඇහුවේ. උපත කියන්නේ මොකක්ද වෙන්නේ කියලා ඇහුවේ. භවය කියන්නේ මොකක්ද කියලා මාත් නෑ. ඔව්. අර කන්න ආයෙ ඇති වෙනවා. ඇහැ කනයි නහය විතරයි ඇති වෙන්නේ. එහෙම. ඇස කන ආයෙ දිව ශරීරයේ මනසක් ඇති වෙනවා. ඇහැ කන ආයෙ දිව ශරීරයේ මනසක් කියන එක. එතකොට මලමිනියෙක් නැද්ද? මලමිනියෙක් නැද්ද කියලා අහන්නේ ඇහැ කන ආයෙ දිව ශරීරයේ මනස. තේරෙනවද? ඒකට උපදන කියනවද? ඒකට කියන්නේ මරණය කියලානේ. මම අහුවේ උපත කියන්නේ මට හරියට කියන්න දෙනවා ඒක. මලමිනිය ගත්තාම මලමිනියත් ඇහැ කන ආයෙ දිව ශරීරයේ තියෙනවා. මනස නෑ. හරි හේතුව නෙවෙයි අහන්නේ. අතහැරලා නැති හින්දා තමයි ඉපදින්නේ. මම අහන්නේ උපදිනවා කියන්නේ මොකක්ද කියලා මම අහන්නේ. මොකක් හින්දාද ඉපදුනේ කියලා මට වැඩක් නැහැ. මොකක් හින්දාද කියලා පස්සේ බලමු. ඉපදෙනවා කියන්නේ මොකක් වෙනවද කියලා අහන්නේ. භවය කියන්නේ මොකක්ද කියලා මම අහන්නේ. හේතුව නෙවෙයි අහන්නේ. හේතුව මට වැඩක් නැහැ. හේතුව පස්සේ බලාගමු. වෙන දේ අහන්නේ නැති. උපත දැන් කරන්න යන දේ තමයි මම අහන්නේ. ඒක තමයි මම කියන්නේ මේ මොනවා කරත් ඒ අවබෝධයෙන් ඇතිව නෙවෙයි මොකක්වත් කරලා තියෙන්නේ. ඈ උපදිනවා කියන්නේ මොකක් වෙනවද? ආයතන. ඔව් ගිය පාරක් බණ ඇහුවනේ හින්දා කියන්න බෑ. ආයතන හරි. ආයතන හට ගැනීම පමණක් නෙවෙයි උපත හැබැයි. දෙකක් කතා කරනවා බුදුහාමුදුරුවෝ දෙකක්. සරලව කිව්වොත් ඇඟක් සහ පණක් කියන එක එකතු වීමක්. ඇඟ කියලා එකක් තමයි දැන්න දෙනවනේ. ඈ පණ කියලා එකක් මොනවද තියෙනවද කියලා හිතාගෙන ඉන්නවනේ. එහෙනම් හිතාගත්තට කමක් නැහැ. ඒක තියෙනවද නැද්ද කියලා පරීක්ෂාවක් අපි ඉදිරියට කරනවා දැන්. හරිද? පණ කියලා එකක් ගැන හිතනවනේ. දැන් මැරිච්චාම මොකද වෙනවා කියන්නේ? ඈ පණ යනවා අන්න එච්චරයි වැඩේ. මේ මගෙත් එක්ක ඉන්නකොට ඉතාලම සරලව හොඳට තේරුම් අරගෙන ගමන ගියාම හරිය. ඒ කියන වෙලාවට එච්චරයි. අපි දන්න කතාව ඔච්චරයි. මොන බණ කියලා තිබ්බත් අපි දන්නවා මැරිච්චාම මොකද වෙන්නේ? පණ යනවා කියන්නේ එච්චරයි. එතකොට දැන් ඔන්න අපිට ඔන්න ඔය දෙක ගැන හොයන්න වෙනවා. ඇඟක් තියෙනවා පණක් තියෙනවා. උදාහරණයක් කියනවා. කයකුයි සිතකුයි තියෙනවා කියලා. උපදිනකොට කයත් එක්ක මොකද වෙන්නේ? සිතක්
සම්බන්ධ වෙනවා. කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ඉතාම ගැඹුරුයි සංකීර්ණ කතාවක්. ඒක අපි හොයමු. ඒක හොයන්න තමයි අපි මේ පටන් ගන්නේ. ඒක හොයන්න මේ මුලක් තියෙන්නේ අපිට මොකක්ද මේ කරන්න යන්නේ වැඩි කියලා. එහෙනම් ඇඟ තියෙනවා, පණ තියෙනවා. එහෙම නැත්නම් සිත තියෙනවා, කය. සිතයි කය. හරි? එතකොට මරණකොට මොකද වෙන්නේ? කය සහ සිත කියන දෙකට වෙන් වෙනවා. වෙන. හරිද? කයෙන් සිත වෙන වෙනවා කියන එකක් වෙනවා අපි මරණා කියනවා. එහෙම නැත්නම් මරණකොට අපි සාමාන්‍ය සරලව කතා කරනවා නම් ඇඟෙන් පණ ගියා කියලා කියන්නේ ඔච්චරයි. දැන් ජීවත් වෙනකොට මොකද වෙන්නේ? ජීවත් වෙනකොට ඇඟයි පණයි කියනවා. ඒකට ක්‍රියාත්මක වෙනවා ඔච්චරයි. ඇඟයි පණයි කියනවා. සිතයි කයයි කියන එක තියෙනවා. ඔච්චරයි. හරි? දැන් එතකොට ඔන්න අපේ වැඩේ තමයි එහෙනම් මොකක්ද කියලා මට කියන්න බලන්න. තමන් කරන්න යන වැඩේ මොකක්ද වෙන්නේ? නිවන් දකින්න යනවා කියන්නේ. අයින් කරනවා මොන අයින් කරන්නේ? සිත ඔව් සිත කය එකතු වීම නවත්තනවා. කවද්ද ඒක දැන් කරන්න වෙන්නේ? කොතනද ඒක කරන්න ඕන? කියන එක දැන් තමන් තීරණය කරගන්න ඕන. දැන් නැවත එකතු වෙන එක නවත්තන්න දැන් එකතු වෙලානේ තියෙන්නේ. දැනට කයේ සිතක් කියලා එකක් තියෙනවා. කියන්නේ ඇඟේ පණ කියලා එකක් අපි දැනට කතා කරනවා තියෙනවා. හරිද? එතකොට කවද්ද ඔක නවත්තන්න කියලා මම අහන්නේ. කවද්ද ඔය ඇඟෙන් පණ යන්නේ? එහෙම නැත්නම් සිත අයින් වෙන්නේ කවද්ද? රහත් වුණා. රහත් වුණා අයින් වෙනවා. ඒක අයින් වෙලා බලාගත්තා ඒක රහත් වෙලා. රහත් වෙනකොටත් ඒක වෙනවා තමයි. අහන්නේ කවද්ද ඒක වෙන්නේ කියලා සාමාන්‍යයෙන්. රහත් වුණේ නැත්තම් මොකද වෙන්නේ බලන්න. කවදාකද ඔය ඇඟෙන් පණ යන්නේ? මරණ වෙලාවට එච්චරයි. මරණ වෙලාවට තමයි පණ යන්නේ. මරණ වෙලාවට පණ යනවා කියන්නේ. එහෙනම් දැන් දක්ෂ වෙන්න ඕනි. තමන් පුහුණු කරන්න ඕනි මොකද්ද? මරණ වෙලාවට පණ මොකක් කරන්නේ? මරණ වෙලාවට පණ නහකන්න. මරණ වෙලාවට පණ දැන් මැරිලා මොකද වෙනවා කියන්නේ පණ? එහෙම නැත්නම් සිත කියන එක තව තැනකට තවත් ඇඟකට යනවා. එහෙනම් මොකද්ද තමයි සරලව කරන්න තියෙන්නේ වැඩි? ඒක නවත්තන්න ඕනේ. මැරෙන වෙලාවට පණ වෙනත් ඇඟකට යනවනම් ආය ඇඟකට යන්නේ. මොකද පණ කවදාවත් මේ කෝප් එකට එහෙම ආවා කියනවද? නෑ. පුඩුවකට ආවා කියන්නේ නෑ. ඒතර පණ යනවනම් යන්න වෙන්නේ කොහෙද? ආපහු ඇඟකට. ඒතර ඒක තමයි අපි සත්වයා කියලා පොදුවේ ධර්මයේ කතා කරන්නේ. සත්වයා කියන්නේ මොකද්ද? ඇඟක් තියෙන පණක් සහිත ස්වභාවය. එතකොට මරණකොට තමයි මේ ඇඟෙන් පණ ඉවත් වෙන්නේ. ඒක මොකක්ද අපි කරන්න යන්නේ? මරණ වෙලාවේ පණ ඇඟකට නැවත එකතු වෙන එක කොච්චරයි? හරිද? ඔය මොච්චරයි වැඩි. වැඩි නම් මොච්චරයි පණ යන එක. යන්න දෙන්න හරියන්නේ. පණ යන එක යන්න දිලා යන්න පණ යන එක නවත්තන්න ඕනේ. ඒක පණ යනවට වඩා අමාරුයි. මොකද පණ යන එක නිකම්ම යනවා. යන එක නිකම්ම යනවා. ඔය යන එක නවත්තන එක පණ යනවට වඩා අමාරු වැඩක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. තේරුණා? සරලව ඔච්චරයි වැඩේ. ඒකයි ඔහොම කීවට ඔකිතාම සංකීර්ණ ක්‍රියාවලියක්. අපි මම මේ සරලව කියන්නේ මොකද අපිට මේ අදහස නිවැරදි වෙන්න ඕනේ. මොකද්ද මේ කරන්න යන්නේ කියන්නේ? හරිද? දැන් බුදුහාමුදුරුවෝ කියන කාරණේ අපි බලන්න ඕනේ. මොකද්ද මේ ඇඟ කියන්නේ? මොකද්ද මේ පණ කියලා தත්ත්වය බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ? ඒ පිළිබඳව දැන් පූර්ණ පරීක්ෂණයක් අපි දැන් දැනගන්න ඕනේ. මොකද්ද ඒක බුදුහාමුදුරුවෝ උපදිනවා කියලා කිව්වේ? ඇඟ කියන්නේ මොන වගේ එකක්ද? පණ කියන්නේ කොයි වගේ தත්ත්වයක්ද කියන එක බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව කියනවා. ඇඟ නම් ආයතන ටිකක්. පණ නම් ස්කන්ධ ටිකක්. කොහොමයි බුදුහාමුදුරුවෝ කියන්නේ? කාන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. උප්පත්තිය කියන එක බුදුහාමුදුරුවෝ කියන්නේ ඕකම. ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයන් සහිත තැනක. තේරෙනවද? දැන් ඕකෙන් Tamanට සරල ප්‍රශ්නයක් නෙවෙයි අහන්න. දැන් ඇඟ සහ පණ කියලා දෙක කියලා වෙන් කරගත්තානේ. ඕකෙන් ආයතන කියලා වචනයක් කතා කරලා ස්කන්ධ කියලා එකක් කතා කරලා. හරිද? දැන් ඕකෙන් කොයි ඒවද ඇඟට අයිති ඒවා කොයි ඒවද පණට අයිති ඒවා. ස්කන්ධ සහ ආයතන දෙකක් තියෙනවා. දැන් අපි කතා කරා ඇඟයි පණයි. මේ දේශනාවෙත් තියෙනවා කයයි සිතයි. හරි? එහෙනම් දෙන්නේ කය සිතයි කියලා කිව්වට ඔක දේශනාව කරන්නේ ওই විදිහට තමයි. ස්කන්ධයන්ගේ පහළ වීමක් ආයතනයන් ලැබිච්ච තැනක.
හරි? දැන් මේ ආයතන කියන ඒවා ඇඟ කියන කොටසට අයිති ඒවාද? පණ කියන කොටසට අයිති ඒවාද? ඈ? ඇඟට අයිති ඒවා. අන්න හරි බොහොම හොඳයි. ඇඟට අයිති ඒවා. එතකොට මේ ස්කන්ධ කියලා කියන කතාව. ඒක ඒක පණට තමයි අයිති. හැබැයි සරලව අපිට පණට කියලා දාන්න බෑ. හරිද? ඇඟත් එක්කම තමයි මේ පණ ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඇඟක් නැතුව පණ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා මේක සංකීර්ණ කාරණයක්. ඒක අපිට විස්තර සහිතව හේතු සහිතව පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා ඉදිරි දින දෙක තුනේදී. හරිද? ඒකද මම පැහැදිලි කරලා දෙන්න යන්නේ දැන් මෙන්න මේ ස්වභාවයන් දෙක. ඒතර ආයතන කියනකොට ආයතන හයක් ගැන දේශනාවේ තියෙනවා. චක්කු ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා ආයතන හයක් ගැන කතා කරනවා. ස්කන්ධ ගැන කතා කරනකොට රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා පහක් ගැන කතා කරනවා. ආයතන 6යි ස්කන්ධ 5යි. එතකොට දැන් මේ ටික පිළිබඳව සරල අදහසක් දැන් Tamanට තියෙන්න වෙනවා. මොකද දැන් අපි යන වැඩේ Tamanට තේරුම් කරගන්න වෙන මේ උපත නවත්තන්න යන්නේ. ඒතර උපත නවත්තෙව්වහම මොකද මේකට වෙන්නේ කියන එක අපි තේරුම් කරගන්න ඕනේ. උපත නතර වුණා නම් මේවට මොකද වෙන්නේ? ස්කන්ධ වලට මොකද වෙන්නේ? ආයතන වලට මොකද වෙන්නේ? දැන් ඒක තේරුම් කරලා දෙන්නම් මම සරලව Tamanට ඒ සරල தත්ත්වය අනුව එය භාවිතාවෙන් තහවුරු කර ගැනීම සඳහා කල යුතු වැඩ තියෙනවා. ඒ ටික තමයි අපිට කරන්න තියෙන්නේ. තේරුණාද? දැන් ආයතන සහ ස්කන්ධ. දැන් මේ දෙකම ඒ කියන්නේ ඇඟ සහ පණ. කාට තියෙන්නේ? සත්‍යයට. හොඳයි. කාගේ උපද දැන් තමයි නවත්තන්න යන්නේ? ඒ කියන්නේ සත්‍යයකට තමන්ගේ. අනුන්ගේ උපද නවත්තලා තමන් ඉන්නවා එහෙමද? එන්න අනුන්ගේ කතාව මෙහි හරියන්නේ අනුන්ගේ පණ යන එක කාටවත් නවත්තන්න පුළුවන් ගන්න නෙවෙයි. දොස්තරටවත් බෑ. රජුරවන්ටවත් බෑ. ඒක ජනාධිපතිටවත් අගමැතිටවත් සක්කරයාට පුළුවන් එකක්ද පණ යන එක නවත්තන්න? බෑ. හැබැයි තනියෙන් තම තමන්ට පුළුවන් තමන්ගේ පණ යන එක ඕන්න නවත්ත ගන්න. ඕන්න නතර කරලා ඒක තමයි රහත් වෙනවා කියන දේ. හරිද? දැන් එහෙනම් ඔය ආයතන කියන ඒවත් ස්කන්ධ කියන ඒවත් කාටද තියෙන්න ඕනේ? තම තමන්ට තියෙන්න ඕනේ. එතකොට ඔය ආයතනයන් හෝ ස්කන්ධ හෝ දැන් ආයතන කීයක් කිව්වද? 6යි. ස්කන්ධ 5යි. ඔය එකක් හරි අඩු නම් හරිද? ඔය එකක් හරි අඩු නම් ඔහුට බෑ නිවන් දකින්න. ඔහුට බෑ ඔය උපත නවත්තන්න. හරිද? එහෙනම් දැන් ඔය ටික ඔක්කොම කාටද තියෙන්න ඕනේ? තමන්ට දෙන්න. එහෙනම් දැන් තමන්ට තියෙනවද කියලා පරීක්ෂා කරලා බලා ගන්න ඕනේ. මට එහෙම නෙවෙයි තියෙන්නේ. කාටද? තම තමාට තිබෙන්න වෙනවා ඔය කියන ඒවා. හරි. මොනවද දැන් ආයතන කියනවා බලමු ඉස්සෙල්ලා. ආයතන කීයක් තියෙනවද? 6ක්. මොනවද 6? හස. ශරීරය, මනස කියලා නම් 6ක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා 6ක්. දැන් මේවා ශරීරයේ තියෙන දන්නේ. ශරීරයටයි තියෙවනේ. ඒක දැන් ගේ පාර මගින් බණ අහපු අය අතොස් සම්බන්ධ. ගේ පාර මගින් බණ අහපු අය ඉන්නනේ. ඒ අය හැර හරිද? ඒ අය හැර ඒ අයට පස්සේ මම උත්තර දෙන්න කියනවා. ඒ අය හැර ඔය ආයතන 6 තියෙනවා කියන අය මට ඒ 6 පෙන්නන්නට. ඒ අය හැර කටවහගෙන ඉන්න කියන්නේ ඒ අය. අනිත් අයට උදව් කරන්න. ඒ අය හැර. දැන් 6ක් තියෙනවා ගන්නේ. තියෙනවා ගන්නේ. පෙන්නන්න මට ඒ 6. පෙන්නන්න කිව්වේ පෙන්නන්න. හරි. නැකත් හරියන. දිව කටනේ දිව. මොකද? දිව. මනස පෙන්නන්න යන්නේ. ශරීරය. කය කිව්වේ ශරීරය. සිත මනස. සිත මනස වල 7ක් වෙනවා. ඇහැ කන නාය දිව ශරීරය හිත මනස කියවම 7යි ඈ. මම කියේ 6ක් පෙන්නන්න කිව්වේ ඒ පාර 7ක නම් කියනවා. මට පෙන්නන්න කියලා කිව්වේ තමන් ගාව තියෙනවා. මම කියන්නේ ඔය 6න් එකක් හරි අඩු නම් නිවන් දකින්න බෑ කියලා. මම දන්නේ අඩුද නැද්ද කියලා. හරි පෙන්නන්න වැරදුනා කමන්නේ හරි ගත්තන්න පුළුවන්. ඇස හරි කන නාසය දිව කය අනිත් එක මනස පෙන්නන්න කියලා කිව්වේ. කොහෙද තියෙන්නේ?
කොහෙද තියෙන්නේ? ඔළුවේ. නෑ හිතේ කියන්නේ කොහෙද තියන්නේ? මට දැන් තියෙන තැනක් ඒක දැන් ඇහැ කියලා එකක් පෙන්නවා. කන කියලා එකක් පෙන්නවා. නහයක් පෙන්නවා. දිව කියලා කියලා පෙන්නවා. හිත කියන්නේ කොහෙද ඒක තියෙන තැනක් මට ඕන. තැනක් ඕනේ. මං කිව්වා දැන් ඉස්සලාම ඔයාම කීවා. ආයතන කියනවා ඇඟට අයිති කියලා. ඇඟට අයිති නම් ඇඟේ කොහෙද තියෙන්නේ? තනක් පෙන්නන්න ඕනේ මේ තමයි දෙන්නේ කියලා මට පැහැදිලි කරන්න. හරිද? බලන්න ඇහුවා තමයි ඒක මොකද තමයි වැඩි. අනිත් භාවනාත් කරා තමයි. හැබැයි තමන් ගාව තියෙන කැලේ ටික දන්නේ නැහැ. ඔක තමයි වෙලා තියෙන දෙල්ල. මං කිව්වේ බලන්න ගන්න. ඇහුවත් දෙන්නේ මම අච්චර රිට්‍රීට් කරා මෙච්චර රිට්‍රීට් කරා මම 10කට 20කට ගියා මම දින 15 අච්චරක් හිටියා මම ගෝයන්කාජීකට ගියා අරිජීකට ගියා මෙන්න ජීයකට ගියා මට වැඩක් නැහැ මූලික ගානේ ඥානෙ නැති වැඩේ උතරයි ඒ කියන්නේ ඔතනම තරම් ගාව තියෙනවා විචිකිච්ඡා සකයි මොකද්ද මේ බුදුහාමුදුරු කියලා තියෙන්නේ කියන එක තමයි වින්දාව දෙන්නේ ඉතින් මොන භාවනාවක් කොහොමද තමයි මේ අවිද්‍යාව දුරු වෙන්නේ නැති කොහොමද මේ වැඩේ විචිකිච්ඡාව දුරු වෙන්න ඕනේ මොකද සෝවාන් වෙන තැනේදී කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය දුරු වෙනවා ධර්මයේ ගැන සැක නැති වෙනවා දැන් කො සැක දුර වෙලා බොතේ නම් දිනනවා නමයි සත්පුරෝත ගන්න දිවා කාය මන කියලා කොට්ටියේ දිනනවා කටපාඩම් කරගන්න ඒ වුණාට වැඩ නැහැ හරි මොනවද කිව්වේ කොහොමද මන ආයතන කිව්වේ කියන්න බෑ කීය පාර කියලා දුන්නා මේ පාර ආවනේ බලන්න බලන්නේ එහෙනම් මන ආයතන දිනනවා කියලා කියන්න බෑ මොකටද මන ආයතන කියන්නේ කිව්වේ මොකද කිව්වේ ආයතන මන ආයතන ඒක ආයතන කියන්නේ ඇඟේ තියෙන කෑල්ල ඇහැ කියන්නේ ඇඟේ තියෙන කෑල්ල කන කියන්නේ ඇඟේ තියෙන කෑල්ල නාය කියන්නේ ඇඟේ තියෙන කෑල්ල දිව ඇඟේ කෑල්ල ශරීරය මේක සම්පූර්ණ ඇඟේ මන ඒකත් ඇඟේ කෑල්ල කොයි තියෙනවද ගේ පාර ඇවිල්ලත් නැද්ද කොහෙද මට පේන්න තා ඔයනම තමයි බණ ඇහුවට වැඩක් නැහැ කියන්නේ ප්‍රායෝගික නැත්තම් මොකද ඒකත් නැහැ මොලේ කියලා එකක් තියෙනවා තිබ්බට වැඩක් නැහැ මොලේ කියලා නැද්ද තියෙනවා දැන් මම කීවට පිළිගන්න ඕනේ නැහැ ඕක තේරුණාද දැන් ඔය පිළිබඳව බොහෝ ගැටලු සහගත තැන් තියෙනවා හරි ගැටලු සහගත තැන් තියෙනවා කියන්නේ ඒක ඒ අය තේරුම් ගන්න නැති ගමන් හින්දා හරි ඒක මම කීවට පිළිගන්න ඕනේ නැහැ ආයතනයක් ස්වභාවය බුදුහාමුදුරුවෝ වදාරනවා ආයතනය කියන්නේ යමක් සකසන එහෙම නැත්නම් නිෂ්පාදනය කරන යමක් නිර්මාණය කරන තැන ආයතනය. අපි සාමාන්‍යයෙන් කර්මාන්ත ආයතන කියනවා ගන්නවා. කර්මාන්ත ආයතන කියන්නේ මොකද්ද? මොන යම් හෝ දෙයක් නිෂ්පාදනය කරන තැනකට කියන නම තමයි ආයතනය. ආයතන කියන්නේ කොහොමද එකක් මොන හරි. අපි අධ්‍යාපන ආයතන කිව්වත් ඒක මොකක් හරි තැනක් මොකක් හරි නිශ්චිත කාර්යයක්. ඒ සඳහා ආවේනික වෙනස් වූ කාර්යයක් කරන්න තියෙන තැනක් ඒක. එතකොට මේ චක්කු ආයතනය කියන්නේ මොකද්ද? එහෙම එකක්. ඇස කියන්නේ පෙනීම කියන එක සකස් කරන තැන. ඇහැ නැතුව වෙන කිසි තැනකින් පෙනීම හදන්න බෑ. එනවා. ආයේකට වෙනත් වූ කාර්යයන් හයක් සිදු කරන්න තිබෙන තැන් හයක් තමයි ඔය ආයතන කියලා කිව්වේ. ඒ පෙනීම හදන තැනට තමයි චක්කු ආයතන කියලා පාලියෙන් කිව්වේ. පැහැදිලිද? දැන් ඇහැ වහගත්තොත් මොකද වෙන්නේ? පෙනීම නැති වෙනවා. ඇයි ඒ? ඇහැට විතරයි පේන්නේ. ඇහැ නැත්තම් අපිට බලන්න බෑ. අපි ඇහැ වහගත්තට පස්සේ ආය මොනවද පේනවද? බෑ. ඒත් ඇහැට පෙනෙන්නත් රූප කියලා දෙයක් අමුද්‍රව්‍ය තියෙනවා. පිළි. රූප නැත්තම් බලන්න බෑ. හරිද? දැන් මේ වගේ ගැටලු තියෙනවා නම් තමන් අහලා තියෙන බණ හරි මොනවා හරි කමන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න ඕනේ. තාම නිකන් හිතේ තියාගෙන ඉන්න එපා. අනිත් අය දන්නවා ඇති එහෙම හිනාවේ. එහෙම හිනාවෙන්නත් ඕනේ. ඉතින් දන්නේ නැති දන්නේ. අහන්නේ. ඒක එහෙම තමයි. ඒක තමයි කවුරුත් එහෙම අහුවා කියලා හිනාවෙන්න අවශ්‍යත් නැහැ. තමන්ගේ අදහස බය නැතුව අහගන්න ගැටලුවක් තියෙනවා. ඒකට රූප කියන අරමුණ කරගෙන පෙනීම කියන නිෂ්පාදනය කරන තැනට කියන නම තමයි චක්කු ආයතන. ඒක සිංහලෙන් අපි කියන එකට ඇස. හරිද? සෝත ආයතන. ඒකත් එහෙමයි තනක් තියෙනවා. කන බාහිරින් මොනවද ගන්නෙ? ශබ්ද. මොකක්ද කාර්යය? ඇසීම. හරි. ඒතකොට ඒ ඇසීම සිදු වෙනවා නම් විතරයි ඒකට කන කියන්නේ. බීරන්ට කන් තියෙනවා. හැබැයි ඒක කන නෙවෙයි.
ඒක සෝතායතනෙ කියලා පාවිච්චි කරන්නේ නැහැ. මක්නිසාද එතන ඇසීමක් නැහැ. ඇහිම තියෙන්න ඕනේ. ඇහිම තිබ්බොත් තමයි සෝතායතනෙ වෙන්නේ. හරිද? අන්ධයාටත් ඇහැ කියලා එකක් පේන්න තියෙනවා අපිට. හැබැයි ඒක පේනවා. ඒකට චක්කායතනෙ කියන්නේ නැහැ අපි. මොකද? පෙනීම කියන එක ඒක නිෂ්පාදනය වෙන්නේ නැහැ. හරිද? එහෙනම් එහෙම පෙනීම හදන තැනට කියනවා චක්කු ආයතනය, ඇසීම හදන තැනට සෝතායතනය. ඊළඟට ගාන ආයතනය කියන්නේ මොකක්ද? නාසයට කියන්නේ නහය කියලා කියන්නේ. ගඳ සුවඳ දැනෙන තැනට එහෙම. අන්න ඒ විදිහට වැඩේ වෙන්න ඕනේ. දැන් ගඳ සුවඳ දැනීම. දැන් මේවා ඔක්කොම දැනෙන්නේ කාටද? තමාට. අනුන්ගේ එක දැනීමක්වත් හඳුනනවද? පේනවා කියලා මට පේනවා කියලා ඔයාලට කියන්න පුළුවන්ද? මට ඇහෙනවා කියලා ඔයාලා දන්නවද? මට මොන වගේ ගඳක් දැන් දැනෙනවද කියලා ඔයාලට කියන්න පුළුවන්ද? බෑ. හැබැයි Tamanට දැනෙන එක තමා දන්නවද නැද්ද? දන්නවා. අන්න ඒ தත්ත්වය තමයි කියන්නේ සම්දික්තිකයි. සම්දික්තික කියන්නේ මොකද්ද? තමන් පමණක් දන්නා බව. තමන් පමණයි දන්නේ. ඒවා පස්සේ මම පැහැදිලි කරන්නම් ඔය ධර්මයේ තියෙන ಗುಣ කොහොමද ඒවා වෙන්නේ කියලා තව ඉදිරියේදී කියලා දෙනවා. සම්දික්තික කියන්නේ තමන් පමණයි දන්නේ. ඒ කියන්නේ පෙනුණා කියලා තමන් විතරයි දන්නේ. ඇහුණා කියලා තමන් විතරයි දන්නේ. හරිද? හොඳයි. එතකොට ඔන්න මේ තුනක් හරි ඈ. ඇස කිව්වද චක්කු ආයතනය, රූප අඳුරා ගැනීම එහෙම නැත්නම් රූප දැන ගන්නා තැන, කන සෝත ආයතනය, ශබ්ද දැන ගන්නා තැන, ගඳ දැන ගන්නා තැන, ගාන ආයතනය, ජීවහා ආයතනය කිය මොකද ඒක? රස දැන ගන්නා තැන. රස දැනෙන්නේ කොහෙද? දිවට. දිව හැර වෙන කිසි තැනක රස දැනෙන්නේ නැහැ. ඊළඟට කාය ආයතනය කිව්වේ මොකද්ද? ස්පර්ශය දැන ගන්නා තැන. හරිද? මේ පාන් දිනන. එහෙනම් මන ආයතනය කියන්නේ තැනක් තේනව නේද? ඒක තමයි මම කිව්වේ මොළය. දැන් මම කිව්වට පිළිගන්න ඕනේ මොළයෙන් මොනවද කරන්නේ? මොනවද දැනගන්නේ? අරමුණු කිව්වොත් රූපත් අරමුණක්, ශබ්දත් අරමුණක්. ශබ්ද එහෙම දැන් ආයේ නහයෙන් කටෙන් එහෙම ගන්න බෑ. මොළෙන් ගන්නත් බෑ ශබ්දේ. පිට නෙවෙයි මන. ඔව් සිතුවිලි. හරියට හරි. සිතුවිලි. සිතුවිලි අරගෙන මොකද කරන්නේ? මොන කරන ක්‍රියාව මාත් දන්නේ. රූප කියන්නේ ඇහැට පිටින් තිබුණේ. රූප අරගෙන පෙනීම හැදුවා. ශබ්ද අරගෙන ඇසීම හැදුවා. ගඳ අරගෙන ගඳ දැනීම හැදුනා. රස අරගෙන රස දැනීම හැදුනා. ස්පර්ශය කියන්නේ පිටින් කියන එකක්. ඒ අනුව ස්පර්ශ දැනීම හැදුනා. මොළය කියන එකක් තියෙනවා. සිතුවිලි කියලා අරමුණක් වෙනවා. මොකද වෙන්නේ? එනදී මොකද වෙන්නේ? අරමුණ ගත්ත ඔය අරමුණ ගන්න. සිතුවිල්ල තමයි අරමුණ. මොකද සිතුවිලි අරමුණ නගන්නේ. රූප අරමුණු වීමට පෙනීම කියනවා. ශබ්දයක් අරමුණු වීමට කියනවා ඇසීම. ගඳක් අරමුණු වීමට කියනවා ගඳ දැනීම. සිතුවිලි අරමුණා කියලා කොහොමද කියන්නේ? සිතනවා කියන්නේ වෙනත් කාර්යයක්. මොකද ඒ කියේ? නිදීම කියන්නේ. දැනනවාගේ මොනවද? දැන ගැනීම තමයි ඔක්කොම. රූප දැන ගැනීම, ඇහෙන් ශබ්ද දැන ගැනීම, කනෙන් මොලෙන් කරගත්ත දේ දැන ගැනීම කියන විශේෂ නමක් නැහැ. රූප දැන ගන්නවට අපි විශේෂයෙන් කියනවා පේනවා කියලා. ශබ්ද දැන ගන්නවට කියනවා ඇහෙනවා. ගන්ධ දැන ගන්නවට කියනවා ආග්‍රහණය. හරි. රස දැන ගන්නවට කියනවා රස විඳිනවා. හොඳ නරක කියා දෙනවා. කියා දෙනවා? මනසින් කියනවා මේ දකින්න තියෙන්නේ හොඳ දෙයක් නරක දෙයක් කියලා. එහෙම කියලා දෙන්න පුළුවන් නම් අපි ඕනේ කියලා දෙන්න. මානකට බෑ එහෙම කියලා දෙන්න. සංඥානේ. සංඥාවක් තමයි ඒක. මොකක්ද ඒක කියන්නේ ඒක මාතා? අර මේක මොකද්ද? අඳුරගන්න තමයි. ඒ විදියක් කියලා අඳුරාවේ කොහොමද කියලා මම යන්නේ. දකින්නේ ඇහි කරන කාර්ය නෙවෙයි අහන්නේ මනසෙන් කරන කාර්ය අහන්නේ. ආලම් මේක මම පූසෙකුට පෙන්නනවා. පූසට පේන්නේ නැද්ද? පේනවද? පූසෙන් තීර්ථය කියලා හිතනවද? මානසිකාරය. මානසිකාරය? මතක් කරලා දෙනවා. ඔච්චරයි ගන්න. හිතෙන් කරන කතාව නේ මතක් කිරීමේ කාර්ය කියලා එකක් තියෙනවා. මතක් කිරීම කියන කාර්යය. ඔය ආයතන පහෙන් ගන්න සෑම අරමුණක් හරහාම අලුතෙන් මන ආයතනයේදී සිතුවිල්ලක්
මතක් කිරීම සිදු වෙනවා. එහෙම. ඒතර මතක් වෙන්නේ ඇහැට නෙවෙයි, කනට නෙවෙයි, නහයට නෙවෙයි. හැබැයි මේ අරමුණු අනුව මතකයක් අලුතෙන් හැදෙනවා. දැන් මම මේක පිළිසිය කියලා තමන්ට පෙන්නනකම් තමන්ට ආය අමුතු මතකයක් නැහැ. මේක දැක්ක වෙලාවේ නැවත මේ මොලේ ක්‍රියාකාරීත්වය අනුව මතක් වීම සිදු වෙනවා. දැන් හදිසියේ මොලේ අනතුරකටපත් වෙච්ච කෙනෙක් වුණොත් එහෙම එයාට සිදු වෙන දේ මොකක්ද? එයාට මතක් වෙන්නේ නැහැ. එච්චර පුංචි කාලේ ඉඳන් හිටපු අම්මා දැක්කත් අම්මා කියලා මතක් වෙන්නේ නැහැ. දරුවා දැක්කත් දරුවා කියලා මතක් වෙන්නේ නැහැ. ඇයි මොකක්ද උනේ? මොලේ අනතුර. ඒත් ඇහැට අනතුරක් වුණොත් පේන්නේ නැහැ. කනට අනතුරක් වුණොත් ඇහෙන්නේ නැහැ. එච්චර. ඒ වගේ මොලේ අනතුරක් වුණොත් මතක් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් අතේ මොලේ වෙනවද? ආන්ගේ මොලේ පාවිච්චි කරලා එන මේ දවස් තුනේ එනකොට මම කියා දෙන්නම් ඊට පස්සේ කරන්න තියෙන වැඩේ. තේරුණාද? මන ආයතනය කියන්නේ මොකද්ද ඒක? මොලයට මතක් කිරීම කියන කාර්ය කරන තැනට. තේරුණාද? එහෙනම් ඒක තියෙනවද නැද්ද දැන්? තියෙනවා. මෙතන අර තිබ්බල එහෙම. තිබුණා. තිබුණා පොතේ පාවිච්චි කරේ නෑ ඉතිපත්. ඒක මන ආයතනය. ඔකට හේතුව තමයි ධර්මය පරිවර්තනයේදී සිදුවෙච්ච හානිය. චක්කු ආයතනය කිව්වම ඒකට ඇහැ කියලා කිව්වා. සෝත ආයතනය කිව්වම කන කිව්වා. ගාන ආයතනය කිව්වම නහය කිව්වා. ජීව ආයතනය කිව්වම දිව කිව්වා. කාය ආයතනය කිව්වම ශරීරය කිව්වා. මන ආයතනය කිව්වම ඒක මොකක්ද හරියට දන්නේ නැති හින්දා ඒක මන ආයතනෙමයි කියලා දෙහෙල නිකන් හිටියා. අපේ ඇදිදී ඒක එහෙමයි කියලා හිතන්නේ නිකන් හිටියා. හේතුව මන ආයතනයේ යනු සිතයයි බොහෝ තැන තමන්ට බණ අහන්න ලැබෙනවා. හැබැයි මන ආයතනයක් බව පැහැදිලිව බුදුහාමර දාන මන ආයතනය යනු සිත නෙවෙයි. සිත යන්නේ මොකක්ද කියලා අපි වෙනම කිව්වා. මම ඒක තමයි පැහැදිලිව කිව්වේ. කය සහ සිත කියලා දෙකක්. ඒ කයේ කොටස් වෙනයි සිත වෙනයි. හැබැයි කය එක්ක සම්බන්ධතාවය ඇතුව තමයි සිත ගමන් කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කය වෙනම අපිට අඳුරන්න පුළුවන්. ඒක තමයි ඒ ආයතන කියලා බුදුහාමුදුරු කිව්වේ මොකද? ආයතනානම් කිව්වේ ඔන්න ඔය වැඩ ආයතන ටික තැන් 6. ඇස, කන, නහය, දිව, ශරීරය, මොළය. පැහැදිලිද? දැන් ඒකට ඒකේ වැඩ 6ක් තියෙනවා. මොනවද වැඩ 6? ආයතන 6 වැඩ 6ක්. පෙනීම හරි දැන් තමයි හිතලා කියන්නේ ඇසීම හරි වෙන මොකුත් නැහැ තමන් ගාව තියෙන ටික ගැන කල්පනා කරන්න වෙන කොහෙවත් යන්න එපා. ගාන සුවඳ දැනීම, රස දැනීම, ස්පර්ශය දැනීම, මතක් කිරීම එච්චරයි. හරිද? පෙනීම, ඇසීම, ගඳ දැනීම, රස දැනීම, ස්පර්ශය දැනීම, මතක් කිරීම කියලා වැඩ 6ක්. හරිද? ඔය වැඩ 6 කරන්න අවශ්‍ය බලයක් ඔබේ තියෙනවා. ඒක තමයි සිත කියන්නේ. මලමිනිය ඇස තිබෙනවා. මම ඒකයි කිව්වේ ඉස්සෙල්ලා. මලමිනිය ඇහැ, කන, නහය, දිව, ශරීරය, මොළයේ කේන්ද්‍ර එකක් තියෙනවා. මන ආයතනේ නෑ නෙවෙයි මන ආයතනේ තියෙනවා ඒක. චක්කුසෝත ගාන්ධීවා කාය මනයයි ආයතන දෙක තියෙනවා. හරිද? එතකොට ඒකේ නැත්තේ මොකද්ද? සිත. දැන් මේ සිත කියන්නේ මොකක්ද කියලා මම හරි අදහසක් තියෙන්න ඕනේ. මොකද මේ අපි කරන්න යන වැඩේ පිළිබඳව පූර්ණ අවබෝධයක් මෙතන දෙන්න මම. උපත කියන්නේ මොකක්ද කියලා මේ තෝරන්න යන්නේ. හරිද? ඒ මොකද්ද මේ සිත කියලා කියන්නේ ඒකට? ඈ? නමක් නේ ඒ කියන්නේ. ඒ මොකක්ද? විශේෂයෙන් දැරීම. ඒ මොකක්ද? හිතවිලි වල කිව්වේ හිතවිලි කියන්නේ මොලේට එනවා. ඒවා මතක් වීමද කිව්වේ. ඇහැට එනේවා රූප. ඒ වගේ මොලේට එනේවා තමයි හිතවිලි කියන්නේ. හිත කියලා තමයි අඳුරන්නේ මොකද්ද කියලා මම යනවා. සිතක් කියලා අඳුරන එක මොකක්ද? සිතක් කියලා කිව්වනම් සිත කියලා අඳුරගත්ත එක මොකක්ද? දැන් මලමිනියේ සිතක් තියෙනවද නැද්ද? මලමිනිය ගත්තාම මරුච්ච කෙනෙකුගේ මරිච්ච සතට ගුණක් කවන්නේ සිතක් තියෙනවා. නෑ. සිතක් නෑ කියන්නේ මොනවද ඒක නැත්තේ? විශේෂයෙන් දැනගැනීම නැහැ. කොහොමද නැගන්නේ? රූප අඳුරන්නේ නැහැ. කොහොමද රූප අඳුරනවද නැද්ද කියලා දන්නේ? දැන් මට ඇහක් තියෙනවා. මගේ ඇහෙන් රූප අඳුරනවද නැද්ද කියලා කොහොමද අඳුරන්නේ? ඒ තේරෙන්නේ නැත්නම් මම හිතේ නැහැ කියන්නේ. පණ නැති නිසා. පණ නැති කොහොමද දැක්කේ? පණ ගියා දැක්කද? කොහොමද දැනගත්තේ කියලා මට ගන්න බලන්න කියන්න බලන්න කොහොමද දැනගත්තේ කියලා පොඩ්ඩක් හරි
කොහොමද යන්නේ කියලා දැනගෙන මට බලා ගන්න මැරෙලා දන්නේ නැහැ. නාඩි වෙන්නේ නැහැ කියන්නේ. ඕනේ ඒක වටන්න බැරි. ඔක අර ඕන පුළුවන් අපිට අර කුටිම වල දුන්නා නම් රුධිරය සංසරණය වෙන්න පොම්ප කරන්න මිෂිමකට අය කරන රුධිර නාඩි වැඩෙනවා. හරි? අර බීට් කරන්න දැම්මම හරි මිෂිමකට දෙච්චට ඒක නාඩි වැඩෙනවා. හැබැයි පාන ගිහිල්ලා. ඒක මොලේ වැඩ කරන්නේ. මොලේ වැඩ කරන්න දෙල කවුද දන්නේද? මොලේ තිබ්බට මෙතන කල් වැඩ කරාය. ඔය වැඩ කරේ නැහැ. තිබ්බට වැඩ කරලා නැහැ හිතේ කන්නේ. කොහොමද දන්නේ කියලා මම අහන්නේ. වැඩ කරනවා නැති අඳුර ගන්නට ඔයක් තියෙනවා. ඈ? සිත යෝග තමයි වැඩි. සිත කියලා එකක් ගැන කතා කරලා දැන් සිත යන්නේක නවත්තන්න ඕනේ කියලා කියනවා. ප්‍රතිචාර දැක්වීමෙන් පමණයි අඳුරන්න පුළුවන්. හරි. මොනවද ප්‍රතිචාර? හරියට මට කියන්න බලන්න ප්‍රතිචාර මොනවද කියලා. ප්‍රතිචාර දැක්වීමෙන් පමණයි අපිට තීරණය කරන්න පුළුවන්. හරි. මොනවද ප්‍රතිචාර? ඒවා මොනවද කියලා මට බලන්න. ඒ ටික විශේෂයි. මේ ප්‍රතිචාර තමයි අපිට දක්වන එක නවත්ත ගන්න දෙන්නේ. එන්නේ. කතා කරන්නේ හරියටයි යන්ත එක්කෙනෙක් ඉන්න බැරි චෝද දැකපෙන්නේ. කතා කරන්නේ නෑලු. මලමිනිය කතා කරන්නේ නෑ. මලමිනියේ කොයි කතාවක් නෑ. මරුණාගේ පස්සේ ආයේ කතාවේ ශබ්ද පිට කිරීමක් නෑ. හරි කතා කරන්නේ නෑ. හුස්ම ගන්නෙත් නෑ තමයි. ඒවට හුස්ම ගැනීම උතන සම්බන්ධ නැහැ. මොකද මම මෙහෙම කියන්නේ හුස්ම වැඩෙන්නේ නැති වුණාට පණ කියන එක පවතින්න පුළුවන්. හරි. ආස්වාද ප්‍රාශ්වාසයේ නැතුව මව් කුසේ උපදින්න ඉන්න දරුවාට පණ තියෙනවා. හුස්ම ගන්න නැහැ. මව් කුසේ ඉන්න දරුවා හුස්ම ගන්නවද? නැහැ. අම්මාගේ රුධිරේ යනවා දරුවාට. ඒ හින්දා දරුවාගේ හෘද ස්පන්දනයේ මව් කුසේ දිවෙනවා. හැබැයි දරුවා හුස්ම ගන්න නැහැ. හුස්ම ගන්න මව් කුසෙන් බිහි වෙලා අම්මාගේ සම්බන්ධයේ දෙදෙනෙක් වෙලා තියෙන සම්බන්ධය අයින් කරාට පස්සේ තමයි ආස්වාද ප්‍රාශ්වාසයේ පටන් ගන්නේ. එතකන් ආස්වාද ප්‍රාශ්වාසයක් නැහැ. ඒකවල පණ නැද්ද? පණ තියෙනවා ඈ. ඒක අදාළ නැහැ. හුස්ම අදාළ නැහැ. ක්‍රියා වදින ආකාරයෙන් කතා කිරීම කියන එක කිව්වා. ඒක හරි. කතා කිරීම නතර වෙනවා. ඒක අපිට පේන්න තියෙනවා සත්‍යයේ හඬ නිකුත් කිරීමේ හැකියාව නැති වෙනවා නැත්නම් කතා කරන්නේ නැහැ. ඒක ප්‍රතිචාරයක් ඒක හරි. ඈ මොනවද? අරන් නැත්තේ. මරිච්චා දැකලා නැද්ද? ඈ ඇඟ හොල්ලන්නේ හරියට හරියටයි. ඇඟ හොල්ලන්නේ කියන්නේ අතපය උස්සන්නේ අත උස්සන්නේ කකුල උස්සන්නේ ඇවිදින්න නගලන්නේ මොකක් කරන්නේ යන්නේ ක්‍රියා කරන්නේ කයේ චලන නැහැ කයේ චලන නැහැ වචන පිට කිරීම නැහැ හරිද දැන් එතකොට ඔයාගේ දැකලා දෙනව නේද වචන ඒ කියන්නේ ශබ්ද වචන කියේ ඒ කියන්නේ ශබ්දනේ ශබ්ද පිට කරන ඇඟ හොල්ලන රොබෝලයි හැදගන්නේ බෝනි කොහෙද නැද්ද පණ දෙනවා නෑ දැන් නෑ කියන්නේ ගන්න මේක ඉවර ආවෙ බලන්න කතා කරනවා නම් ඇවිදිනවා නම් දඟලනවා නම් පණ දෙනවා කියලා කිව්වේ ඈ ඇයි නෑ කියන්නේ ඔයාලට දී කවුරුද ප්‍රෝග්‍රෑම් කරලා දෙනවා කවුද දන්නේ අම්මා මොහොත ප්‍රෝග්‍රෑම් එකක් දාලා දෙනවද දන්නේ නැහැ කවුරුද ප්‍රෝග්‍රෑම් එකක් දැම්මත් දන්නේ නැහැ ඔයාලට ටික මොකයිද මොලේ වැඩ කරන්නේ මොලේ වැඩ ගන්න කියන්නේ කොහොමද ඒක අඳුරන්නේ හිතන්නේ නැහැ අන්න ඒක මට වැදගත් ඒතර මෙන්න මේ හිතලා කතා කිරීමේ හැකියාව හිතලා කතා කරනවා හිතලා මේ ඇඟ පොළනවා හිතලා කතා කරන බව හිතලා ක්‍රියා කරන බව කියන එකක් වෙනවා අන්න ඒකට තමයි පණ කියන්නේ පණ කියන්නේ ඕකද හිතලා කතා කිරීමේ හැකියාව දැන් අර රොබෝට හිතලා ඒක කරන්න බෑ ඒක දත්ත කවලා තියෙන විදිහට ඔහෙ කරනවා හැබැයි මොකක් හරි වෙනසක් වුණොත් ඒක වෙනස් වෙයිද නෑ ඒත් ඔක හින්දේ හරිද දැන් අපි දුමු රොබෝ ඉන්නවා කියලා රොබෝගේ ඔය තියෙන මොකක් හරි කෑල්ලක් කැඩුවා කියමුකෝ අපි ඈ කොහේ හරි අතේ කෑල්ලක් හරි මොකක් හරි කෑල්ලක් කැඩුවා ඒතකොට ඒත් අර කරන වැඩේ ඒ කෑල්ල නැතුව හරි කරා හරි ඇයි ඒකට හිතලා වෙනස් කරන්න බෑ එතකොට සාමාන්‍ය සත්‍යයක් ළඟ තියෙනවා ඔන්න ඔය හැකියාව හිතන්න පුළුවන්කම ඒ අනුව කතා කරන බව හිතලා කතා කරන්නේ නිකන් කතා කරන්නේ බෑ කිසිම ක්‍රමයකට බෑ ඊළඟට ඒ අනුව ක්‍රියා කරන බව හිතන බව කතා කරන බව ක්‍රියා කරන බව කියලා වැඩි තුනක් තියෙනවා හරි
දැන් මෙන්න මේ වැඩ තුනට තවත් සම්බන්ධයක් ඕන. නිකම් වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ කොයි වෙලේ? දැන් ඔන්න මලමිණියේ නැහැ කියලානේ කිව්වා ටිකනේ. මලමිණියේ කතා කරන්නේ නැහැ, ක්‍රියා කරන්නේ නැහැ, හිතන්නේ නැහැ. දැන් නිදාගත්තා වෙනවනේ. ඒ දැකලා දෙන නෝතර නිදාගත්තා. නිදාගත්තා හිතනවාද? කතා කරනවාද? ඇවිදිනවද දරනවා? නැහැ. නැල්ලද? නෑ. නෑ කියන්නේ දෙයක් නෑ. මේක නැතුනම මරන්න කිව්වනේ. මේ ටීම කතා කිරීම කියා කිරීම නතර වෙච්චාම මරන්න කිව්වනේ. තේනවා කියන්නේ කොහොමද මොනවද තියෙන්නේ? නිදාගත්තා පණ දෙනවා කොහොමද දැන්? දැන් පණ කිව්වේ මේ ටිකට. පණ කිව්වේ මේ වැඩ ටිකට. ටීම කතා කිරීම කියා කිරීම මේ වැඩ ටිකයි පණ කිව්වේ. නිදාගත්තාම ඒ වැඩ ටික සිද්ධ කරන්නේ නැත්තම් කලන්ත ඇදිනවා. දී නැතිච්චාම නේදවත් එහෙම වෙනවා. බල දානවා දී නැතිච්චාම. කතා කරන්නේ නැහැ මෙයා රහත්පණ කියන්නේ. මේ ඔළුවත් තීතල වෙලා, අවතක් තීතල වෙලා, කකුලත් තීතල වෙලා කතා කරන්නේ නැහැ. පණ උණුසුමත් උදන්ට අදාළ නැහැ. ඔය කියන ආකාරයේ උණුසුම නැති වුණත් පණ කියන එක තියෙනවා. කොහොමද ඒක? හුස්ම නම් ගන්නවා තමයි. හුස්ම නැගත් මම කියන්නේ මම නැති වෙන්නේ නැහැ කියලා. කොහොමද? ඔය වැඩ තුන නම් අවශ්‍යයි. හැබැයි ওই වැඩ තුන කොයි අවස්ථාවේ සිද්ධ වෙන්නේ කියලා තමයි මම අහුවේ. ඒ අනුව තමයි මේ පණ තියෙනවා කියන එක අපිට ස්ථිර වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඇයින්දියාම ඔය ඉන්ටර්නෙට් එක දාලා නැද්ද? අරුණේ නැහැ කියන්නේ කොහොමද? ඕන්තරම් තද්ද දෙන්නේ නිදාගත්තා. තද්ද දහන්න තහනන්නේ. ඕන්තරම් තද්ද දෙන්නේ. ඕන්තරම් ආය ගඳ දෙන්නේ අය. අරුණේ නැද්ද? අරුණේ දෙනවා. ආදාන නැහැ කියන්නේ මොකද්ද? හරියට කියන්න බෑ. අරුණේ කියවට ඒක වැරදි. අරුණේ එමෙනා කියන්නේ අපි මොනද මනස නිදි මාරේ හිතලා කරන්න බෑ හිතන්න බැරි වුණේ ඇයි දැන් නිින්ද ගියාම හිතන්න බෑ තමයි හිතලා කතා කරන්නේ නැහැ ක්‍රියා කරන්නේ අපිට නිින්ද ගියාම ඕන කෙනෙක් කුසලා ගිහින් ඇදේ තියන්න පුළුවන් පොඩි අය හොඳටම තේරෙනවනේ පොඩි අය නිදි කරන්නත් ඔන්න මොනවාරි බොරු කියා ඉඳලා නිදා ගන්න. නිදාගත්ත පස්සේ කිසි ගාණක් නැහැ. ඔක අවුත්තලා ගිහින් දාන්න පුළුවන් ගඟේ හරි තමයි. එතකොට ගන්න. හරි? ඇයි? නතර වුණේ ඇයි කියලා මම අහන්නේ. මානසික කාලේ නැහැ කියන්නේ. නෑ එහෙම වෙන්නේ නැහැ. ඔක හරියට මම හඳුරගන්න. ආයතන 6ට අරමුණු තියෙනවා. අරමුණු තිබුණට ඒ අරමුණු දැනගන්නේ නැහැ. දැනීමේ හැකියාව නැහැ. දැනෙන්නේ නැහැ. දැන් නිදාගෙන කෙනා බීහිලා යකන් අත ගෑවට එයාට දැනෙන්නේ නැහැ. හරිද? තදින් හොල්ලවුවොත් ඕන දැනෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඔය වැඩ තුන සිද්ධ වෙන්නේ ඕන ඔය දැනෙන වෙලාවට. තේරෙනවද? නිින්දේ වෙලාවට අරමුණු නැහැ එහෙම නෙවෙයි. ඒක වැරදි. අරමුණු තියෙනවා. දැනෙන්නේ නැහැ. හරිද? මොලෙත් නැහැ නෙවෙයි මොලෙත් තියෙනවා ඇහක් තියෙනවා ඔක්කොම තියෙනවා හරිද ඔක්කොම තියෙනවා දැනෙන්නේ නැහැ එතකොට මේ ක්‍රියාත්මක භාවය සිදු වෙන්නේ ඒ කියන්නේ හිතන්න පුළුවන් වෙන්නේ කතා කරන්න පුළුවන් වෙන්නේ ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත් දැනෙන වෙලාවට මරුණාම දැනෙන්නේ නැහැ නිින්ද ගියාම ඒත් දැනෙන්නේ නැහැ සිහි නැති වෙච්ච අවස්ථාවක එකක් අපි කතා කරනවා කලන්ත ඇතුළු වෙලාව ඒ වෙලාවට දැනෙන්නේ නැහැ. හරි? ඒ අවස්ථාවවලදී ඇයි එහෙම වෙන්නේ කියලා අපි වෙනම කතා කරන්න තියෙනවා. නිින්දගේ වෙලාවට සීන නැති වෙලාවට ඇයි දැනෙන්නේ නැත්තේ කියන එක. ඒක අපි වෙනම කියා දෙනවා. චිත්තානුපස්සනාව කියන කාරණාව ගැන පැහැදිලි කරන අවස්ථාවකදී. දැන් මේ සරල தත්ත්වය විතරයි පැහැදිලි කරන්නේ. එතකොට දැන් ඔන්න තමන්ට පැහැදිලි කරලා දුන්නේ. ඕකයි ආයතන 6 උපයෝගී වෙන්නේ මොකටද? එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය සඳහා. එනි සිත ක්‍රියා කරන්න අවශ්‍ය
මූලික අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන්නේ ආයතන 6. ආයතන 6ක් නැත්තම් මොකුත් කරන්න බෑ. දැනෙන්නේ නැත්තම් ආයතන 6ෙන් දැනීම හදන්න බැරි නම් සිතන්නත් බෑ, කතා කරන්නත් බෑ, කියා ගන්න. දහම් නෙත TV මුලා වුනෙත් විවෘත කරන්නට කාලයයි.